තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ ඔබ හැම දෙනාම FM දෙරණ අසපුව උතුම් වෙසක් ධර්ම දේශනාවන් සමගයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ අපි ඔබ හැම දෙනාට මේ ධර්ම ශ්‍රවණය ඔබේ ජීවිතයට ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා හදවතින් ආශිර්වාද කරනවා. පින්වතුනි, මේ ලෝකේ කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියලා ධර්මයේ සඳහන් වෙනවා. බුද්ධ කියන වචනේ පවා කල්ප 100,000 ගණනකින් අහන්නත් ලෝකෙ දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපිට දැන් ලැබිච්ච වෙලාවක්. අපේ බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිඨාන කියන දස පාරමී ධර්ම එදා දීපංකර පාදමූලේ නියත විවරණ ගත්ත දවසේ ඉඳන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා එදා අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩ සිටිද්දී සක්‍ර දෙවියන් ඇතුළු දිව්‍ය පිරිස් ආරාධනා කරා. කාලෝ යන්තේ මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උප්පච්ච මාතු කුච්චියක් මිනිස් මව්කුසක ගිහින් උපදින්න කාලයයි. සදේව කන්තාරයන්තෝ බුජ්ජස්සු අමතම් පදං. ඒ අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කළා. ඒ ආරාධනය පිළිගත්ත අපේ බෝසතාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලේ, මව කියන මේ පස්මහා බැලුම් බලලා එදා පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳගෙන මාස 10ක් මව්කුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසකයි ලෝකයට බිහිවුණේ. එදා ලුම්මිනි සල්වනේදී දෙවියන් අහස්සේ පිරිලා ඉතිරිලා සාදුකාර දෙනවා. බෝසතාණන් වහන්සේ පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහිවෙනකොට සක්‍ර දෙවියන් තමයි රන් දැලකින් බෝසත්පුතු මුලින්ම පිළිගන්න. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පිළිවලින් පත් කරලා බෝසත් අම්මගේ අතට පුතාව දෙනවා. දේවිය බොහෝම සතුටට පත්වෙන්න. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා පින්වන්ත මහාමායා දේවියගේ අතට අපේ බෝසතාණන් වහන්සේව මේ බෝසත් පුතාව ලබා දෙද්දී පුංචි සිරිපතුල දිගු කරන්නේ පොළොව දිහාවට. පොළොවේ තබන්න පෙරම පොළොවෙන් නෙළුම් මලක් මතු වෙනවා. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරනවා. පියවරෙන් පියවර නෙළුම් මල් පහළ වෙනවා. සිංහනාදයක් කරා උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාතේ නත්තිදහනි පුනබ්බවෝ. මමයි මේ ලෝකෙ අග්‍රතම කෙනා, මමයි මේ ලෝකෙ ජේෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකෙ ශේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි, මේන් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි අද වගේ වෙසක් පුන් පොහෝ දවසක එදා අපේ බෝසතාණන් වහන්සේ ලුම්මිනි සල්වනේදී මේ ලෝකයට පහළ වුණේ. වෙසක් පෝය වැදගත් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ සම්බුදු තෙමගුල යෙදීම නිසා. වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට රම්‍ය සුරම්‍ය සුබ මාලිගාවල් වල බොහෝ සැප සම්පත් යටතේ හැදී වැටිච්ච බෝසතාණන් වහන්සේ එදා සතර පෙරනිමිති දැකලා මේ සියලු සැප සම්පත් අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරනවා. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා වෙසක් පුන් පොහෝ දවසකයි බෝධි මූලයේදී එදා සුජාතාවගේ කිරිපිඩු දානය වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටි අටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ නැගෙනහිර දිසාවට කුසතන අතුරලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටි. ඒ වීරියට අපි ධර්මයේ කියන්නේ චතුරංග සමන්නාගත වීරිය.
උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන දවසේ බෝධිමූලේ වැඩ සිටියේ. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමේ යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව මැරුණත් මෙතනින් නැකිටින්නේ නෑ කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයට අපි කියනවා වජිරාසනය. එදා අපේ බෝසතාණන් වහන්සේ වජිරාසනයේ වැඩ සිටිද්දී මේ කාම ලෝකයේම අධිපති වසවර්ති මාරයා තමයි කලබලයට පත් වුණේ. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලා කියන ඇතුපිට නැගලා. මේ මාර සේනාවත් එක්ක එදා බෝධි මූලේ වැඩ සිටිය බෝසතාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මහා භයානක හඬ සබ්ද ගස් කඩාගෙන වැටෙනවා වගේ ගල් පෙරලීගෙන එනවා වගේ කඳු කඩාගෙන පෙරලීගෙන එනවා වගේ භයංකාර හඬ ඇති කරන. මේ මාරය සේනාවත් එක්ක ඊතල වරුසාවල් ගල් වරුසාවල් මේ වගේ මහා භයානක සද්ද හඬ ඇති කරද්දී වෙන කෙනෙක් නං ඒ ආසනින් නැකිරලා දුවනවා. තාම උන්වහන්සේ බුදු වෙලා නෑ වෙද්දි. උන්වහන්සේ එදා වජිරාසනයේ මත වාඩි වුණේ දැඩි අධිෂ්ඨානයෙන් සම්බුද්ධත්වයේ ලබාගෙන මිසක් මගේ ශරීරයේ සම්මස් වියලිලා ගියත් ඇටනහර පමණක් මෙතන ඉතිරි වුණත් මම මේ වීරිය අතහරින්නේ නෑ කියන අධිෂ්ඨානය. එදා වසවර්ති මාරයා ඒ ආසනයේ ළඟටම ඇවිල්ලා අර ගිරිමේ කලා කියන ඇතුපිට ඉඳලා කියනවා වහා මොතනින් නැකිටින්න. මමයි කාමලෝකේ අධිපතියක්. මගේ අවසරයක් නැතුව ඔබ වහන්සේට ඔතන වැඩ ඉන්න අයිතියක් නෑ කියලා. ඒ වෙලාවේ ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා නම් ඔබ වහන්සේ ඔප්පු කරන්න කියලා. උන්වහන්සේට සාක්ෂියකටවත් කවුරුවත් නෑ ළඟ. තමන් වහන්සේ සසරේ පුරපු පාරමී ධර්ම සිහි කරලා මහ පොළොවට ශ්‍රී හස්තේ තියලා දිවුරුවා මේ මහ පොළොව සාක්ෂි දරනවා මම මේ දීර්ඝ සංසාර ගමනේ ඇස් ඉස් මස්ලේ දන් දෙමින් පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. වෙස්සන්තරාත්මි මගේ පාරමී බලයෙන් මේ මහ පොළොව පවා 7 වාරයක් කම්පා වුණා සත්‍යයි කියලා ශ්‍රී හස්තේ පොළොවට තියලා දිවුරද්දී මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේ වසවර්ති මාරය ඇතුළු මාර සේනාව සීසීකඩ පලා ගියා. ඒක තමයි අපි ධර්මයේ කියන්නේ බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න බාධා කරන්න කවුරුවත් නැහැ. බෝධි මූලේ උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත එකඟ කරගත්තා. පළවෙනි ධ්‍යානයට දෙවෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට හිත සමාධිමත් වුණා. ඒ සමාධිමත් හිත තුළ ඉඳන් තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත බලන්න හිත යොමු කරද්දී රාත්‍රී පළවෙනි යාමේ පළවෙනි විද්‍යාව පහළ වුණා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. කල්ප ගණන් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ සංසාර ගමනේ ගෙවාගෙන ආපු සංසාර ජීවිත දකින නුවණ පහළ වුණා. ඊළඟට රාත්‍රී දෙවනි යාමේ හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ. ඒ අයත් මේ වගේම ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනක් දෝ මේ යන්නේ කියලා හිත යොමු කරද්දී රාත්‍රී දෙවනි යාමේ දෙවනි විද්‍යාව පහළ වුණා. ඒ තමයි චුතූපපාත ඥානය. මේ ලෝකේ සත්වයන් මරණින් මතු කර්මානුරූපී උපත කරා යන ආකාරය දකින නුවණ උන්වහන්සේට බෝධි මූලයේදී ඇති වුණා. උන්වහන්සේ ඒ තුල ඉඳන් මේ සතර ආපායේ වැටි ඉපදෙමින් මැරෙමින් ලෙඩ රෝග කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස එක්ක මේ සත්වයන් සසරේ විඳින දුක බෝධි මූලයේදී විමසන්න පටන් ගත්තා. මොකක්ද මේකට හේතුව? ඇයි මේ සත්වයන් ජරා මරණ දුකට පත් වෙන්නේ? ඉපදීමක් නිසායි ජාතිපච්චයා ජරා මරණ. ඇයි මේ සත්වයන් උපදින්නේ? භවපච්චයා ජාති භවය නිසායි උපදින්නේ. එහෙමනම් භවයට හේතුව මොකක්ද? උපාදාන පච්චයා භව. මේ විදිහට පටිච්ච සම්පාද ධර්මය අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් බෝධි මූලයේදී උන්වහන්සේ විමසන්න පටන් ගත්තා.
එදා උන්වහන්සේ පටිච්ච සම්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසල අවසන් වෙනවා සමගම රාත්‍රී 3 වෙනි යාමේ අවසන් වේගෙන යද්දී නැගෙන හිරෙන් අරුණෝදේ මතුවෙනවා සමගම බෝධිමූලයේදී හිත කෙලෙසුන්ගේ මිදිලා කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතිව අද වගේ වෙසක් පුන් පොහෝ දවසක හිමිදිරි උදෑසන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පිංහතුනී වෙසක් පුන් පොහෝ දවස අපිට වැදගත්වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච දවස බෝසත් පුතෙක් හැටියට ලුම්මිනි සල්වනයේදී මේ ලෝකයට බිහිවෙච්ච දවස. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සත්සතිය ගත කරලා එදා ඇසලපුන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාවෙන් දහම් ගඟ ලෝකයට විවර කරා. එදා ඉනම් බුදුරජාණන් වහන්සේට විවේකයක් නෑ. උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් සිංහසේයාවෙන් සැතපෙන්. හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනවා කාට දදමම් පිහිටවෙන්. යොදුන් ගනම් පින් ඇති අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඒ අයට මේ ධර්මය කියල දෙනවා. නිවන් අවබෝධයට සසර පින් කරපු අය කොයි තරන් දුර ඇත හිටියත් බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන වැඩම කරලා ඒ අයට දහම් දෙසනවා. උන්වහන්සේ වෙනුවෙන්ම පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණීන් වෙනුවෙන් භාවනා උපදෙස් දෙනවා, විනය නීති පනවනවා, ධර්ම දේශනා කරනවා. රාත්‍රී කාලේ දෙව් බමුණු උදෙසා උන්වහන්සේගේ කාලය වෙන් කරා. දේශනාවල සඳහන් වෙනවා බොහෝ දෙවි දේවතාවරු මුළු මහත් ජේතවනයේම බබළුවාගෙන ආපු දේවතාවෙක්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා බොහෝ දේශනාවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඔය විදිහට ධර්ම ප්‍රචාරය තුළ උන්වහන්සේගේ සම්බුදු කෘත්‍යය බුදු කෙනෙක් පහළ වෙලා ලෝකයට කළ යුතු සම්බුදු කෘත්‍යයක් තියෙන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කරද්දී. ඒ ධර්මය තුළින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් ශ්‍රාවකයන් ලෝකෙ පහළ වෙනවා. ඒ අය මේ ධර්මය ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදර ශ්‍රාවකයන් බවට පත්වෙනවා. ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ දෙනවා සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයන් ලෝකෙ පහළ වෙන. ඒ අය බුද්ධ ශාසනයට හානිකර මතවාද මතුවෙනකොට ධර්ම විනය තුළින්ම කරුණු සහිත වේවා ඛණ්ඩනය කරලා බුද්ධ ශාසනය බබලවන්න දක්ෂ ශ්‍රාවකයෝ බවට පත්වෙන. ඒක තමයි බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍යය. ඒ සම්බුදු කෘත්‍යය ඉටු කරන්න බුදුරජාණන් වහන්සේට අවුරුදු 45ක කාලයක් බුදු වෙලා ගත වුණ. බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම්පුරා වැඩම කරමින් දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් අවබෝධ කරගත් ධර්මය දේශනා කරගෙන යද්දී. දින සති මාස අවුරුදු ගෙවීගෙන ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේට අවුරුදු 80ක් සම්පූර්ණ වේගෙන එද්දි අවසාන වස්කාලි උන්වහන්සේ ගත කරේ බේලුව කියන ගමේ. මේ බේලුව ගමේ වැඩ සිටිද්දි බුදුරජාණන් වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳේ. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ විමසලා බලනවා අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොයි ආකාරයෙන්ද? සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. එදා චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී ආයු සංස්කාරයන් අතහැරලා හරියටම තව මාස 3කින් පිරිනිවන් පානවා කියලා අධිෂ්ඨාන කරා. ඒකට හේතු ඒ වෙනකොට සම්බුදු කෘත්‍ය ඉටු කරලා අවසాన. එදා අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ කරා වැඩම කරලා සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයාවෙන් සැතපිලා වෙසක් පුන් පොහෝ දවසක හරියටම මීට අවුරුදු 2564කට පෙර අද වගේ වෙසක් පුන් පොහෝ දවසකයි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලේ. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් තමයි බුද්ධ වර්ෂය ආරම්භ වුණේ.
අපි දන්නවා අපි බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ වර්ෂය එදා අපේ පැරැන්නෝ ඉතිහාසය ඉඳන් භාවිතා කරේ මේ බුද්ධ වර්ෂය. දැන් මේ වෙසක් පුන් පොහෝ දවස බුද්ධ වර්ෂ 2564 සම්පූර්ණ වෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් බුදුහාමුදුරන්ගේ බෝසතාණන් වහන්සේ බෝසත් පුතාගේ ඉපදීමද මේ උපන්දිනේද මේ යෙදෙන්නේ. සම්බුද්ධත්වයේද මේ බුද්ධ වර්ෂයෙන් සමරන්නේ. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි කිසිම තැනක මහණෙනි අද මගේ උපන්දිනේ කොතනවා සඳහන් කරලා උපන්දින උත්සව ගත්ත ඒවා උපන්දිනේ ගැන වෙනම සැමරීමක් කරපු ඒවා කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා ශාසනික කටයුතු වෙනුවෙන් අනේ අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල හරියටම මාසයක් වෙනවා. අද වගේ දවසකයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුද්දක් වෙනවා. අද වගේ දවසක බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ අදට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 5යි 10යි 15යි ඔය විදිහට එදා මහරහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ සංඝයා විසින් ගණනය කරන්න පටන් ගත්තා. යම් යම් ශාසනික කටයුතු වෙනුවෙන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන ප්‍රථම ධර්ම සංගායනාව යොදාගත්තා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් සම්පූර්ණ වෙච්ච තැන දෙවනි ධර්ම සංගායනාව යොදාගත්තා. එතකොට මේ වගේ රහතන් වහන්සේලා මේ භාවිතා කරපු බුද්ධ වර්ෂය තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක බුදුහාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 2564ක් සම්පූර්ණ වෙනවා. පින්වතුනි අද ඔබ අපි දන්නවා අද බොහෝ පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ගත්තොත් බොහෝ දිනෙකට සමහරුන්ට පසුතැවිල්ලක් අනේ අපිට වෙනදා පන්සලට ගිහින් සීල් ගත්තා. අපිට මේ වෙසක් එකට පන්සලකට යන්නවත් විදිහක් නැහැනේ කියලා ලොකු පසුතැවීමක් හිතේ ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ වෙසක් පුන් පොහෝ දවස සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ශ්‍රාවකයෙක් හැටියට සැබෑ ලෙසම මේ වෙසක් පොය අර්ථවත් කරගන්න පුළුවන්. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වෙන වෙලාවේ එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහ සෙයියාවෙන් වැඩ සිටිද්දී සැතපෙනවා සමගම ඒ සල්ගස්වල අතු ඉබේම බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා අකලට සල්මල් පිපිලා සල්මල් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරට කඩා වැටෙන්න පටන් ගත්තා. දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා මදාරාමල් ඉසිමින් අහසේ ඉඳන් මල් වලින් අහසින් පූජා පවත්වනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බලන්න මේ සල්ගස්වල අකලට මල් පිපිලා බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වනවා. මේ දෙවියන් අහසේ ඉඳන් මදාරාමල් ඉසිමින් පූජාවන් පවත්වන ආනන්දය බුදු කෙනෙකුට කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම මයි කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කරා. ඒ කියන්නේ මල් පූජා කිරීම පූජාවක් නොවේ කියලා නෙමෙයි. ආමිස පූජාවත් බුද්ධ පූජාවක් තමයි. හැබැයි ඊට වඩා උතුම්ම බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කර ගැනීමම ශේෂ්ඨම බුද්ධ පූජාවක් බවට පත්වෙනවා ප්‍රතිපක්ති පූජාව. ඒ නිසා ඔබට මේ වෙසක් පෝය අපි දන්නවා ගිය අවුරුද්දේ අපිට හරියට වෙසක් පින්කම් කරගන්න බැරි වුණා පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග. ගිය වෙසක් පෝය දවසෙත් බොහෝ පිරිසක් බයෙන් තැති ගැනීමෙන් ගෙවල් වලට වෙලා පන්සල් වලට විහාරස්ථාන වලට එකතු නොවී වෙසක් කාලේ ගත කරා. මේ වෙසක් පෝය දවසේ බොහෝ පිරිසකට අපි දන්නවා වෙසක් කාලේ එනකොට නොයෙක් පින්කම් පන්සල් වල සෑ වන්දනාවල් චෛත්‍ය පින්කම් බෝධි පූජා පින්කම් සිල් වැඩසටහන් වෙන කවරදාටත් වඩා දහස් ගණන් සිල් ගන්න එකතු වෙන දවස. සාමාන්‍ය පෝයකට පන්සලේ 100ක් 200ක් සිල් සමාදන් වුණා නම් වෙසක් පෝය දවසට 400-500ක් පිරිස සිල් සමාදන් වෙනවා. බොහෝ පිරිසක් ජීවිතේ අද ඉඳන් මං හැදෙනවා.
අද ඉඳන් වෙනස් වෙනවා. අද ඉඳන් මේ වෙසක් පොහොය දවසේ ඉඳන් මං හැමදාම සිල් ගන්නවා කියලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න හිතන දවසක් වෙසක් පොහොය. පින්වතුනි ඔබට අද වගේ පුන් පොහෝ දවසක වෙසක් පුන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් සැබෑ ලෙසම ඔබ කොහොමද බුදුන් දකින්න කියන කාරණය අද මේ ධර්ම දේශනාවෙන් අපි ඔබට කියලා දෙන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයම බුදුරජාණන් වහන්සේ දේශනා කරා බොහොම ලස්සන දේශනා. මේක තියෙන සංඝාටි කන්න කියලා සූත්‍ර දේශනා. සංඝාටි කන්න කියන සිවුරු කොනක එල්ලී යාම ගැන දේශනා කරපු දේශනා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න ඒ කාලේ මේක උපමාවක්. එක භික්ෂුවක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ සිවුර පොරෝණ ආකාරයටම සිවුරු පොරවන්න පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබමින් වඩින ආකාරය බලාගෙන ඉඳලා ඒ විදිහටම ඇවිදින්න පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ විදිහටම සිවුර පොරෝගෙන බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ සිවුරේ කොනක් අල්ලගෙන ඇගේ ගෑවි නොගෑවි ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ පසුපසින්ම ඇවිදගෙන එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මම විදිහටම සිවුරු පෙරෙව්වත් තථාගතයන් වහන්සේගේ සිවුර කොනක එල්ලිලා පසුපසින්ම ඇවිදගෙන ආවත් එයාගේ හිතේ ධර්මයේ නැත්නම් එයා සිල්වත් නැත්නම් එයා ධර්මාවබෝධයට අප්‍රමාදීව වීරිය වඩන්නේ නැත්නම් එයා බුදුරජාණන් වහන්සේට ගොඩාක් දුරින් ඉන්න කෙනෙක්. එයාට බුදුන් දකින්න බෑ කියනවා. මහණෙනි යම් කිසි කෙනෙක් යොදුන් ගානක් ඈත ඉඳන් හරි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. සමහර වෙලාවට බුදුන් දැකලත් නෑත පළාතක ජීවත් වෙන. එයා කාගෙන් හරි බණපදයක් අහලා හිතනවා මං සිල්වත් වෙනවා. එයා බොහොම උත්සාහයෙන් වීරියෙන් ශික්ෂාපද රැකගන්න මහන්සි ගන්නවා. එයා නිතර බුදු ගුණ සිහි කරනවා, ධර්මයේ ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා, භාවනා කරනවා, ගුණධර්ම පුරනවා. තමන්ගේ ජීවිතය අකුසල් වලින් වළක්වගෙන කුසල් වඩන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යා කොයිතරම් දුර ඈත හිටියත් එයා බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක්. ඇයි එයාගේ හිතේ ධර්මයේ තියෙන. එයා ධර්මයේ දියුණු කරන්න, අවබෝධ කරන්න අප්‍රමාදී උත්සාහයක් ගන්න. එයා බුදුන් දකින්න කෙනෙක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේට ලං වෙන්න පුළුවන් ධර්මයේ. බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් ධර්මයේ. ඔබ අහලා තියෙනවා එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ හිටපු වක්කලි හාමුදුරුවෝ ගැන. මේ වක්කලී කියන තරුණයා බුදුරජාණන් වහන්සේගේ රූපයට වශී වෙලා. පුදුම ලස්සන රූපයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ තුළ පවතිනවා මහා පුරුෂ ලක්ෂණ. බුදු කෙනෙක් දහම් දෙසනකොට සතර දළදාගින් සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙන. ඒ සුදු බුදු රැස සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනාවේ අහසට පැන නගින. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට මේ ඇතිවෙන ආශ්චර්යය අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයකින් යුක්තයි බුදුරජාණන් වහන්සේගේ හඬ. බුදුහාමුදුරන්ගේ රූපය කටහඬ මේ බුද්ධ රූපය දැකලා බුදුහාමුදුරුවෝ ගැන හිතුණා මම පැවිදි වෙනවා. දැන් මේ නිවන් දකින්න ධර්මය අවබෝධ කරගන්න පැවිදි වුණා නෙමේ එදා වක්කලී කියන තරුණයා. බුදුහාමුදුරන්ගේ රූපේ ලස්සන දැකලා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැනට ඇවිල්ලා හැමදාම ඉස්සරහින් වාඩි වෙලා බලාගෙන ඉන්නවා. දැන් පැවිදි වෙලා වක්කලී ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ දහම් දෙසන හැටි උන්වහන්සේගේ ඉරියව් උන්වහන්සේගේ කටහඬ ඒ දිහා බලාගෙන ඉන්නවා මිසක් ධර්මය විමසන්නේ නැහැ. ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩන්නේ නැහැ. කොහොම හිටපු වක්කලි හාමුදුරුවෝ ලෙඩ වුණා, ගිලන් වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට බොහෝම ලස්සන බණ පදයක් දේශනා කරා. එදා බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට කියනවා කින්තේ වක්කලි මිනා පූති කායින දිත්තේ. වක්කලි මේ ශරීරේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දරාගෙන ඉන්න මේ බුදු සිරුර කුණු වෙලා යන ශරීරයක්. දෙතිස් මහා කුණුපයන්ගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත් මේ කුණුප කොටස් වලින් හටගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයක්. ලෙඩ වෙන, වයසට යන, ජරාවට පත්වෙන කුණු වෙලා යන ශරීරයක් මේ. මේ කුණු ශරීරයක් දිහා ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා වක්කලි ඔබට තියෙන ප්‍රයෝජනය මොකද්ද?
ඔබට ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන ඉඳලා වක්කලී බුදුන් දකින්න බෑ කිය. ඔබට බුදුන් දකින්න අවශ්‍ය නම් වක්කලී ඔබ ධර්මය දකින්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී යමෙක් ධර්මය දකිනවා නම් එයා ධර්මයෙන් මාව දකිනවා. වක්කලී යමෙක් කියනවා නම් මම බුදුන් දැක්කා කියලා එයා ධර්මයෙන්ම දැකගත්ත කෙනෙක්. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. වක්කලී යමෙක් ධර්මය දකිනවා නම් එයා ධර්මයෙන් මාව දකිනවා. වක්කලී යමෙක් කියනවා නම් මම බුදුන් දැක්කා කියලා එයා ධර්මයෙන්ම දැකගත්ත කෙනෙක්. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. ඒ නිසා පින්වතුනි ඔබට අපි දන්නවා මේ වෙනකොට මුළු ලෝකේ පුරාම පැතිරීගෙන යන මේ වසංගත මහා භයානක වසංගතයත් එක්ක මේ අපේ රටට ගමකට නගරයකට පමණක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මුළු ලෝකෙම අසරණයි. ලෝකෙ මහා බලවත් රටවල් දියුණු රටවල් මේ වසංගතය ඉදිරියේ කර කියාගත දෙයක් නැතුව අන්ත අසරණ භාවයට පත් වෙලා. එක දවසකට 3-4,000 මරණයට පත්වෙනවා සමහර දියුණු රටවල. මේ වෙනකොට ලෝකයේ ලක්ෂ ගානක් මිනිස්සු ලක්ෂ 2කට අධික විශාල පිරිසක් මේ වෙනකොට මේ වසංගතයෙන් මිය ගිහිල්ලා. ලක්ෂ 35කට ආසන්න පිරිසක් මේ වෙනකොට මේ රෝගයේ ගොදුරු බවට පත්වෙලා. දවසින් දවස ලෝකයේ කොහේ හෝ රටක කොහේ හෝ ගමක ප්‍රදේශයක වේගේ මේක පැතිරමින් ලෝකයේ පුරාම පැතිරීගෙන යන මහා භයානක වසංගතය. ලෝකෙ දියුණු රටවල් පවා මේ වෙනකොට සම්පූර්ණයම වැඩ කටයුතු නවත්තලා ඒ අයගේ ගමන්බීමං පොදු ප්‍රවාහන සේවා ලෝකේම ගුවන් ගමන් නවත්තලා. එතකොට අපිට පේනවා මේ ලංකාවට විතරක් බලපාපු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අතින් අපි බොහොම වාසනාවන්තයි. ඒ නිසා මේ ලෝකේම මිනිස්සු අසරණ වේගෙන යන ආකාරය දකිනකොට ලෝකෙ දියුණු රටවල් මොනතරම් අසරණද. ඒ නිසා පින්වතුනි දියුණුව තිබුණා කියලා සමහර වෙලාවට කෙනෙක් හිතාගෙන ඉන්නේ නැති. දැන් ලෝකෙ දියුණුයි. දැන් විද්‍යාව දියුණුයි. කරන්න බැරි දෙයක් නැහැ. මොනතරම් තාක්ෂණීය වෛද්‍ය උපකරණ දැන් කොච්චරනම් මේ විශ්වය ගැන ගවේෂණ කරනවා මොනතරම් දේවල් හොයාගන්නවද. හැබැයි ඔබට පේනවා ස්වභාව ධර්මයේ ඉදිරියේ මුළු ලෝකයාම අසරණ වෙච්ච ආකාරය. ඒ නිසා පින්වතුනි මේ මොහොතේ ඔබ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න මහන්සි ගන්න. අපිට ලෝකේ වටිනාම දේ ලැබිලා තියෙන. ඒ තමයි බුද්ධ ශාසනය. අපිට මොන ප්‍රශ්න තිබුණා මේ දිනවල ඔබට ප්‍රශ්න වැඩි අපි දන්නවා. ඔබට විතරක් නෙවෙයි මුළු ලෝකයාටම හැම දිනාටම ඒ පීඩනේ සමහරලාට වෙනද හොඳට කාපු බීපු අය අද සල්ලි තිබුණත් කන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ඔබට වෙනද වගේ රසට වෑංජන ගොඩක් හදාගෙන වෙනද වගේ ඔබට එහෙම ඇවිදලා ඔබට අවශ්‍ය විදිහට පළතුරු වර්ග රසකාරක වර්ග මේ හැම දෙයක්ම අද හොයාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔබට මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඔබ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සි ගන්න. පින්වතුනි කාලෙන් කාලෙට මේ වගේ විපත් ව්‍යසන ලෝකේ පුරායිනවා. අපි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලෙ කොයිතරම් ඔය වගේ සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවද? ජාතක පොත් වහන්සේ තුල විශාල ප්‍රමාණයක්. සමුද්‍ර වාණිජ ජාතකයේ සඳහන් වෙනවා මුහුදු ගොඩ ගැලීමක් තුල ඇතිවෙච්ච දූපතක් සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිය සිදුවීම. අපි සුනාමි ව්‍යසනයෙන් පස්සේ ඒ ගැන වැඩිපුර කතා වුණා. බලන්න ලෝකේ එක පැත්තකින් ගම් වතුරෙන් එක්ක මුහුදු ගොඩ ගැලීමක් එක්ක භූමිකම්පාවක් එක්ක ගිනි කඳු පුපුරනවා. සමහරලාට සුලිසුලං කුණාටු එක්ක වසංගත රෝග මේක තමයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා අපි කවුරුත් ඔබත් මමත් අපි සියලු දෙනා ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ලෝකික නෙමෙයි අනාත්මයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට පෙන්වුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණي. මේක තමයි ලෝකේ පුරාම දකින්න තියෙන ලක්ෂණي. මේ හැම දෙයක්ම වෙනස් වෙන අනිත්‍යයි දුකයි අනාත්මයි. අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්කමක් නැහැ. මේ දේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට
කිසිම දෙයක් තමන්ගේ වසගේ පවත්වන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඔබට මේ මොහොතේ ධර්මය තුළින් හිත ශක්තිමත් කරගන්න. ලාභ වගේමයි අලාභ ලැබෙනවා. සැප වගේමයි ජීවිතයේ දුක් දුම්නස් කරදර බාධා ඇතිවෙන. යස ආයස නින්දා ප්‍රශංසා මේ අෂ්ටලෝක ධර්මය බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරු මහරහත්තන් වහන්සේලා සක්විති රජවරු හිටිය. මේ ලෝකෙ රජවරු හිටිය. මේ හැමෝගෙම ජීවිතවල ගත්තු අද පොළොව හාරලවත් කෙනෙක් හොයන්නනේ. ඒ නිසා අතීති මොන්න තරං ඔබවාගේ මිනිස්සු ජීවත් වනාද. අනාගත ඒ නිසා අතීත අනාගත වර්තමාන තුන් කාලයටම පොදු ධර්මතාවයක් මේ අෂ්ටලෝක ධර්මය. බුදුරජාණන් වහන්සේ මහාමංගල සූත්‍රයේදී දේශනා කරා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාව ඉදිරියේ චිත්තං යස්සන කම්පති කෙනෙක්ගේ හිත කම්පාවට පත්වෙන්නේ නැත්නම් අසෝකං විරජංකේම විරාජමානව නොසැලී බොහොම ශක්තිමත් හිතක් ඇති කරගන්න පුළුවන්න ඒ තම් මංගල මුත්තම එක මංගල කාරණයක් කිය. ඒ නිසා අටලෝ දහම ලාභ අපිට කාලෙකට හොඳට ලැබෙනවා. සමහට ව්‍යාපාර දියුණු වෙනවා බලාගෙනින් නැද්දී ඉඩ කඩන්ගන්න හම්බෙනවා. රස්සාවල උසස්වීම් ලැබෙනවා. මිල මුදල් හොඳට අතේ ගැවසෙන කාලෙන්න පුළුවන්. එතකොට කාලෙකට ලාභ ලැබෙනවා. හැබැයි කාලෙකට ලැබිච්ච දේවල් බලාගෙනින් නැද්ද විනාස වෙලා යනවා. ලාභ වගේම අලාභ. ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. එක්කෝ ගින්නෙන් විනාස වෙන්න පුළුවන්. සුලිසුළඟකින් විනාස වෙන්න පුළුවන්. සොර සතුරුවදුරු සමහරලාවට කවුරු හරි හතුරෙක් ඔබේ දේපල අත්පත් කරගන්න පුළුවන්. කාලෙකට ලාභ ලැබෙනවා වගේමයි ජීවිතය අලාභයනවා. සැප දුක කාලෙකට මිනිස්සුන්ට සැප සම්පත් ලැබෙනවා. කාලෙකට අන්ත දුක්හිදිනවා මිනිස්සු. නොසිතන විදිහ කරදර මිනිස්සු කියෙන පුදුම කරදර. එක පිට හෙනගෙඩි පාත්වෙනවා වගේ කරදර මයි කියෙනවා ජීවිතේ. එදකොට ඒ වගේ කෙනෙක්ගේ ජීවිතයේ පුදුමාකාර විදිහට සැප සම්පත් ලැබෙනවා වගේම දුකත් ඒ පසු පස සෙවනැල්ල වගේනවා. ලාබාලාභ සැපදුක නින්දා ප්‍රසංසා සමහර කාලවලට මිනිස්සුන්ට ගුණ කියනවා වර්ණා කරනවා. ඒ මිනිස්සු පුදුම විදිහට ඒ අයව බොහෝම ගෞරවයෙන් මල් පූජා කරලා මල් ලිහලා බොහොම ගෞරවයෙන් මල් මාල දාලා පිළිගන්න. කාලෙකට ඒ මිනිස්සුම බනිනවා නින්දා කරනවා කතාහදනවා ගරහනවා. එදකොට අර ගුණ කියපු කටවල් ලොලින්ම බැනුම් අහන සිද්ධ වෙන්නත් පුළුවන්. මේක තමයි ලෝකෙ ස්වභාවය. නින්දා වගේමයි ප්‍රශංසාව. ඒ වගේම යසස කියන්නේ පරිවාර සම්පත්ති පිරිස් බලය. සමහරයි ඉන්නවා ඒ කාලවලට නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ වට කරගෙන හැම වෙලාවෙම පිරිසත් එක්ක පිරිලා ඉතිරිලායින්. හැබැයි ඒ කාලවල හිතනවා මට දැන් කරන්න බැරි දෙයක් නෑ මට ඕන තරම් පිරිස ඉන්නවා. මට මිනිස්සු ඉන්නවා. හැබැයි කාලෙකට කාත් කවුරුත් නැතුව තනිවෙන්න පුළුවන්. තමන්ගෙන් උදව් ගත්ත මිනිස්සු තමන්ග වට කරගෙන හිටපු මිනිස්සු තමන්ගේ ගුණ කියපු මිනිස්සු තමන් අතහැරලා යන දවසක් එන්න පුළුවන්. ජීවිතයේ මේ අෂ්ටලෝක ධර්මය ලාභ අලාභ සැප දුක යසායස නින්දා ප්‍රශංසා නිතර ඔබ සිහි කරන්න. මේක තමයි ලෝක ස්වභාවය. ඔබ කැමති වුණත් අකමැති වුණත් මේ ලෝක ස්වභාවය අපි හැම දෙනාටම විටින් විට මේ ලෝකයේ මූුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට දවසක් හිනා වෙලා හිටියෝ සතියක් දෙක කඩන්න කාරණා කැරකිලා එනවා. මේක තමයි ලෝක ස්වභාවය. මේ ස්වභාවය තේරුම් ගත්ත කෙනා අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න. චිත්තං යස්ස නකම්පති. එයාගේ හිත කම්පා කරගන්න නෑ අෂ්ටලෝක ධර්මය ඉදිරි. එය අකම්පිතයි. අසෝකං විරජංකේම එයා විරාජමානව නොසැලීන්න මොන ප්‍රශ්නාවත් එයා හිනා වෙලා එකට මුණ දෙනවා. පිංහතුනි මතකතයා මේ හිතේ කෙලෙස්වල ස්වභාවය. රාග ද්වේෂ මෝහ කියන අකුසල ධර්මයන් එක්ක ජීවත්වෙන
මේ සසර ඉපදී යන සත්වයාගේ හිතේ ස්වභාවය තමයි හැම වෙලාවෙම සැපයට හිත ඇලෙනවා. දුකත් එක්ක ගැටෙනවා. ඒ කෙලෙස් වල ස්වභාවය නිසාම ලාභ එනකොට, කීර්තිය එනකොට, සැපය එනකොට, යසස එනකොට ඒකට ඇලුම් කරනවා. ආස කරනවා. සමහරුන්ගේ හිත බොහොම උද්දාමයට පත්වෙනවා. මන්තරන් කෙනෙක් නෑ, කිරුමෙක් නෑ කියලා හිතනවා ඒ කාලවල. හැබැයි ඒවා කඩාගෙන වැටෙනකොට, අලාභ එනකොට, දුක තමන් කරා එනකොට, නින්දා එනකොට අයස ඉදිරියේ සම්පූර්ණ මනසින් කඩාගෙන වැටෙනවා. අනේ ඇයි මට මෙහෙම වුණේ? අපි ඉස්සර මෙහෙම ජීවත් වුණා. දැන් මට කාත් කවුරුත් නෑ කියලා සම්පූර්ණයෙන්ම මනසින් කඩාගෙන වැටෙනවා. මේ අටලෝ දහම ඉදිරියේ හිත හදාගන්න බැරි මිනිස්සු සමහරුන්ට පිස්සු හැදෙනවා. සමහරු සියදිවි හානි කරගන්න. නොයෙක් විදිහට ජීවිත අනතුරට පත් කරගන්න. ඇයි මේ ලෝක ධර්මතාවයේ තේරුම් ගන්න බැරිවි. එනිසා මතක තියාගන්න, මේ ලෝක ධර්මතාවයේ ඉදිරියේ හිත කම්පා නොවී පවත්ව ගන්න පුළුවන් නම් අසෝකං විරජංකේම, එයාට විරාජමානව නොසැලී ඉන්න පුළුවන් නම් ඒ තම් මංගල මුත්තමන්. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඔබට අහන්න ලැබෙන්නේ නැති පසුගිය කාලේ මේ වසංගතයේ ලෝකේ පුරා පැතිරීගෙන යනකොට සමහර රටවල, ලෝකෙ දියුණු රටවල, යුරෝපේ එක රටක අමාත්‍යවරයෙක් ඒ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන ආකාරය සිහි කරලා කොහොමද මේක ගොඩගන්න කියලා ඇතිවෙච්ච මානසික කඩා වැටීමත් එක්ක සියදිවි හානි කරගත්තා. ඒ වගේම පසුගිය දිනවල ඇමරිකාවේ එක්තරා වෛද්‍යවරියක් මේ රෝගීන්ට ප්‍රතිකාර කරද්දී ඒ රෝගීන් අසරවෙන ආකාරයේ, මිය යන ආකාරයේ දැකලා ඇතිවෙච්ච මානසික කම්පනය මත සියදිවි හානි කරගත්තා. එතකොට මේ වගේ මේ ප්‍රශ්න ගැටලු ඉදිරියේ හිත හදාගන්න බැරි කෙනා සමහර වෙලාවට ජීවිතේ තමන් පරදි. හිත හදාගත්ත කෙනා කරදර, බාධා, ප්‍රශ්න මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්ස නකම්පති, අකම්පිත හිතක් ඇති කරගත්ත කෙනා ජීවිතේ ජයගන්න. ඒ නිසා පින්වතුනි, ලාභ අලාභ, සැප දුක, යසායස නින්දා ප්‍රශංසා ඉදිරියේ හිත ශක්තිමත් වෙන්න නම්, ශක්තිමත් හිතක් ඇති කරගන්න නම් ඔබ නිතර බණහන්, මේ ලෝක ස්වභාවය නිතර මෙනෙහි කරන්න. මේ ලෝකයේ ධර්මතාවය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය නිතර නුවණින් විමසන්න. එහෙම විමසනකොට ඔබේ හිත ධර්මයේ තුලින් ශක්තිමත් වෙනවා. ඊළඟට අපිට අපේ රටේ ඉතිහාසය දිහා ගත්තොත් අපි දන්නවා, අපිට මේ හැමදාම දැන් ඔබට පහුගිය අවුරුදු කීපේ දිහා ගත්තොත් අපිට මේ යුද්ධය අවසන් වුණාට පස්සේ පසුගිය අවුරුදු කීපේ මේ රටේ වේගෙන් බුද්ධ ශාසනයේ ලොකු බැබලීමක්, දියුණුවක් ඇතිවෙච්ච දශකයක්. පසුගිය අවුරුදු කීපේ ඔබ දකින්න ඇති මොනතරම් මිනිස්සු පින්කම් කරන්න එකතු වුණාද. ඔබ දන්න ඔබේ මීට අවුරුදු 20කට 30කට එහා ඔබ හිතන්න, ඔබ ඉස්සර රුවන්වැලි සෑය අටමස්ථාන වන්දනා කරන්න ගියා නම් එදා මිනිස්සු ඒ පින්කම් කරපු හැටි, පසුගිය කාලේ ගැන හිතන්න මීට මාස 2-3කට එහා මොනතරම් පිරිසක්, ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙනවා. දිනපතා මහා සෑ භූමියේ පින්කම්. ඒ විතරක් නෙමේ, ලංකා පුරා චෛත්‍යරාජනන් වහන්සේලා ළඟ නිතර පින්කම්, කප්රු පූජාවල්, සුවඳ පූජාවල්, මල් පූජාවල්, මිනිස්සු දසදහස් ගණන්, ලක්ෂ ගණන් එකතු වෙවි පින්කම් කරා. රටපුරා විශාල වශයෙන් ධර්ම දේශනා, පින්කම්, විශාල ධර්ම ප්‍රබෝධයක් පසුගිය කාලය තුළ රටේ ඇතිවේගෙන ආවා. හැබැයි ඒක හැමදාම තියෙන එක තමයි ලෝක ධර්මතාවය. ඔබ මතක තියාගන්න, අතීතේ මහරහතන් වහන්සේලා වැඩ සිටි යුගවල පවා අපේ රටේ විශාල කඩාවැටීම්, ඒ වගේම ස්වභාවික විපත් වියසන ඇති වෙලා තියෙන. බැමිණි තියා සාය ගැන ඔබ අහලා ඇති. වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ, ඒ වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ බැමිණි තියා සාය ඇති වෙනකොට දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ සිටිය කාලයක් එදා අපේ රටේ. අවුරුදු 12ක විශාල නියඟයක් ඇති වුණා. මේ නියඟේ ඇති වෙනකොට අවුරුදු ගානක් වතුර ටික නෑ, මිනිස්සුන්ට කන්න බොන්න නෑ, ගහක දෙයක් නෑ, ගෙඩියක් නෑ, සත්තු ටික මරාගෙන කෑව. අවසානයි
අවසානයේ මිනිස්සු ගම් නගර අතහැරලා මුහුදු විරලා අයින්නට මිනිස්සු ගියා. ඒ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනකොට මිනිස්සු දරුණු වෙනවා. මිනිස්සු මිනිස්සුන්ව මරාගෙන ඒ කාලේ මිනිමස් කන කණ්ඩායම් පවා ඒ කාලේ හිටියා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. එවැනි කාලයක සිතුල් පව්වේ වැඩ හිටිය 12000ක් මහරහතන් වහන්සේලා. තිස්ස මහාරාම මහා විහාරේ වැඩ හිටිය 12000ක් මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා ආහාර නැතිකම නිසාම යාල මහ වනාන්තරයේ මැද්දේ 24000ක් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා අපේ රටේ එවැනි ඉතිහාසයක් අපිට තිබිලා තියෙනවා. රහතන් වහන්සේලා වැඩ සිටිය යුගවල පවා විශාල නියඟ දුර්භීක්ෂ ඇති වුණා. ඒක කාටත් පොදුයි. කෙනෙක් රහත්ද නැද්ද, මෙයා පැවිද්දෙක්ද ගිහියෙක්ද, දැන් ඔබට පේනවා ඇති මේ වසංගත විපත් ලෝකෙ පැතිරිලා යනකොට එයා සල්ලිකාරයද, එයා අගමැතිද. අපි දැක්ක එංගලන්තයේ අගමැතිටත් මේ රෝගේ හැදුණා. රාජකුමාරයෙකුටත් හැදුණා. එතකොට මෙයා රජපෞල කෙනෙක්ද, රාජකුමාරයාද, අගමැතිද, ඇමතිද, මෙයා සල්ලිකාරයෙක්ද, කෝටිපතියෙක්ද, මෙයා දුප්පතෙක්ද, මොන කුලේ කෙනෙක්ද, මොන ජාතිය කෙනෙක්ද, ඒ කිසි දෙයක් ස්වභාව ධර්මයත් එක්ක අයිති නැති දේවල්. ඒ නිසා මේ වගේ එදා අපේ ඉතිහාසය තුල ගත්තහම ඒ විතරක් නෙමේ, අවුරුදු 450කට ආසන්න කාලයක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවල මොනතරම් අපේ රටේ එදා දුක් ගැහැට පීඩන ඇති වුණාද. රුවන්වැලි මහා සෑය, අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධි අටමස්ථාන අවුරුදු 200 ගානක් මහා වනාන්තරයක කැලේක වැහිලා ගියා. ඔබ අහලා ඇති ඒ කාලේ චන්ද්‍ර බහනු කාලිංග මාග 24000ක විශාල සේනාවක් අරගෙන වෙහෙර විහාර ගිනි තියමින්, පන්සල් ගිනි තියලා බෞද්ධයෝ හොය හොයා මරමරා භික්ෂුන් වහන්සේලා මරමින් ගියා. අනුරාධපුරේ හිටපු බෞද්ධයන් හොය හොය අතපය කැපුවා කියන සමහරුන්ව මැරුවා. මිනිස්සු අනුරාධපුර පොළොන්නරු පූජා භූමි නගර අතහැරලා මුහුදුබඩ පළාත්වලට ගියා. ඒ පූජනීය සිද්ධාස්ථාන මහා සෑයවල් අවුරුදු 200කට ආසන්න කාලයක් මහා වනාන්තරවල වැහිලා ගියා. කැලින් වැහිලා ගියා. ඔබ බලන්න අන්තර්ජාලයට ගිහිල්ලා 1864 රුවන්වැලි මහා සෑය අත් හොයාගන්න මහා කැලේ මැද්දේ පස් කන්දක් වගේ ගස් හටගෙන ගරා වැටිලා පූජනීය සිද්ධාස්ථාන ඒ විදිහට තමයි ආයෙමත් මහා කැලෑ මැද්දේ තිබිලා හොයාගෙන ප්‍රතිසංස්කරණය කරලා අද වෙනකොට මේ වන්දනාමාන කරන මට්ටමට ආයෙවත් සංවර්ධනය කරලා හදලා ගත්තේ. ඒ නිසා කාලෙකට බැබලෙනවා, කාලෙකට නොයෙක් විපත් ව්‍යසන ඉදිරියේ ඒ බැබලීම අඩු වෙලා නැති වෙලා යනවා. මේක තමයි ලෝකෙ ස්වභාවය. අපේ රටේ ඉතිහාසය දිහා ගත්තහම මේ හැමදාම හැම අවුරුද්දෙම වෙසක් පින්කම් කරලා නැහැ. ඔය වගේ කොච්චරනම් විපත් වලට මෝන දීපු කාල තිබිලා තියෙනවා. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ පාර තමයි අපිට මේ වෙසක් නැති වුණේ. එක දිගට අවුරුදු 2ක් වෙසක් පින්කමක් කරගන්න බැරි වුණානේ කියලා හිතෙන්න පුළුවන්. අතීත ඉතිහාසෙ දිහා ගත්තහම නොයෙක් ආක්‍රමණ, සොලී ආක්‍රමණ වලට කීප වතාවක් මුහුණ දීපු රටක් අපි. ඒ වගේම ඉතිහාසය ඔබ දන්නවා එතනින් එහා ගත්තහම ඇතිවෙච්ච භීෂණ සමයවත්, විටින් විට රටේ ඇතිවෙච්ච භීෂණ යුග, 30 අවුරුදු යුද්ධ. ඒ නිසා මෙවැනි කලබල විපත් ඇතිවෙච්ච කාලවල පවා නොයෙක් පීඩාවල් ඇතිවෙච්ච යුග තිබුණා. ඒ නිසා මේ ඇතිවෙච්ච වසංගතේ විශේෂයෙන් අපිට, අපේ රටට මේ අපිට පමණක් බලපාපු දෙයක් නෙමේ, මුළු ලෝකයාටම සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා ඔබ මේ මොහොතේ ශක්තිමත් වෙන්න, හිත රැකගන්න. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් පෙන්වන්නේ කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න නැතුව හිත ධර්මයේ තුල ශක්තිමත් කරගන්න කියලා. මේ හිත රැකගත්ත කෙනා, හිත ධර්මයේ තුලින් ශක්තිමත් කරගත්ත කෙනාට කායිකව කය පවා හොඳ මට්ටමක පවත්ත ගන්න පුළුවන්. බොහෝ කායික රෝගවලට හේතුව මානසික කඩාවැටීම. ඒ නිසා පින්වතුනි හිත ශක්තිමත් කරගන්න. ඒ වගේම මේ කාලය තුල ඔබ වෛද්‍ය උපදෙස් පිළිපදින්න. විශේෂයෙන් වෛද්‍යවරු මේ රෝගයෙන් බේරෙන්නේ කොහොමද? දැන් බලන්න හිතන්නවත් පුළුවන් ක්‍රමයක්ද මේ කියලා.
සමහර විට මීට අවුරුද්ධකට එහා මාස 5-6කට එහා මේ කොරෝනා ගැන අහන්න කලින් කිව්වනම් අනාගතයේ මෙහෙම ලෙඩක් එනවා. මේ විදිහ අසනීපයක්. සමහරලාවට කිඹුහුමක් යනකොට ඒක බෝ වෙන්න පුළුවන්. ඊළඟට කොහේ හරි අල්ලලා මේක පේන්නේ නැහැ, මේක මෙහෙම විස බීජයක්. මෙන්න මේ විදිහටයි බෝ වෙන්නේ, මේ විදිහට පැතිරෙනවා. කෙනෙකුට කිව්වනම් මේක පිළිගන්නේ නැහැ. ඔහොමත් ලෙඩ තියනවාද කියලා හිතනවා. හැබැයි අද වෙනකොට අපිට හිතාගන්න බැරි විදිහට මේ රෝගේ ලෝකෙ පැතිරීගෙන යනවා. මොනතරම් විද්‍යාව දියුණුනත්, මොනතරම් තාක්ෂණය අද දියුණුනත්, මොනතරම් චන්ද්‍රිකා යවලා මොනවා හොයාගත්තත් අද මේ රෝගයට ඖෂධයක් හොයාගන්න බැරුව ලෝකෙ දියුණුම රටවල් මොනතරම් අසරණ භාවයකට පත් වෙනවද? ඒ නිසා පින්වතුනි, හැම වෙලාවෙම ඔබ මේ ගැඹුරු ධර්මතාවයන් නුවණින් විමසමින් ලෝකේ ස්වභාවය මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරගෙන යනකොට අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල උන්වහන්සේ දේශනා කරේ මේ ලෝකෙම පවතින දුකක් මත. ජාතිපි දුක්ඛං, ඉපදීමමත් දුකක්. ඉපදුනා නම් ඒ කාන්තෙම ලෙඩ වෙනවා. මේක ලෝක ස්වභාවය. ඉපදුනා නම් ඒ කාන්තෙම ලෙඩ වෙනවා. කොච්චර ලෙඩද කියලා බලන්න. මේ කොරෝනා වසංගතේ විතරක් නෙමෙයි. මේ හේතු කරගෙන ඔබට පේනවා ලෝකෙ මොනතරම්නම් පිරිසක් අද උණක් හෙම්බිරිසාවක් හැදුනත් සාමාන්‍ය බෙහෙතක් ගන්න විදිහක් නැතුව කොච්චරනම් කී දෙනෙක් ලෝකෙ පීඩා විඳිනවද? වෙනදා කරපු ශල්‍ය කර්ම, අසනීප, හදවත් සැත්කම්, වකුගඩු ප්‍රශ්න ලෝකෙ කී දෙනෙක් අද එවැනි ලෙඩකටවත් බෙහෙතක් කරගන්න බැරුව ලෝකෙ අන්ත අසරණ භාවයකට පත් වෙනවා. ඒ නිසා මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් අරගෙන ඔබ අප්‍රමාදීව ධර්මයේ තුල පිහිටලා ධර්මයේ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම පින්වතුනි, මේ යුගයේ ඔබට ඔබේ පෙර පින බලවත් කර ගැනීම ඊටාම වැදගත්. අපි කාගේ ජීවිතවල සංසාරේ කරපු පින්කම් ඒ පුණ්‍ය ශක්තියෙන් යටපත් වෙලා තියෙනවා. අපි පින් කරනකොට ඒ පින බලවත් වෙලා මතුවෙලා එනවා. පෙර පින මතු කරගන්න නම් ඒ පින මෙනෙහි කරලා ධර්මයේ තුල හිත රැක ගන්නට ඕන. එතකොට පෙර පින් මතුවෙලා එනවා. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා භාවනාවක් පවා. ඒ තමයි ත්‍යාගානුස්සති භාවනාව. දැන් ඔබට මේ කාලය තුල දැන් එළියට බහැලා ලොකු පින්කම් කරගන්න බැරි වුණාට ඔබට හිතෙන්න පුළුවන් අපිට දානයක් දී ගන්න විදියක් නැහැ. ඉස්සර නම් පන්සලට දාන ගෙනිච්චා. දැන් එහෙම පින්කමක්වත් කරගන්න බෑ කියලා බැරි දේවල් ගැන හිත පසුතැවෙන්න එපා. පුළුවන් විදිහ කරපු පින්කම් හිතන්න. පුළුවන් පුංචි දේ හරි කරන්න. බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහණෙනි, උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හොදලා විසි කරත් හිතන්න මේ ඉඳුල් වතුර ටික මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා. ඒකත් දානමය පින. එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන් නම් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියනවා. ඒ නිසා ඔබට පුළුවන් ආකාරයේ ඔබට විශාල පින්කම් කරගන්න බැරි වුණත් ඔබේ අසල්වැසිය ගැන ඔබට හොයලා බලන්න පුළුවන්. කෙනෙක් ඔබේ නිවස අසලේ ඉන්න පුළුවන් හරියට එදා වේල හොයාගන්න බැරුව. අපි දන්නවා අපේ රටේ ගොඩාක් මිනිස්සු සමහරට කුලී වැඩක් කරලා එදා දවසේ කීයක් හරි හොයාගෙන යැපිච්ච මිනිස්සු ඉන්නවා. අද මේ වෙනකොට මේ ඇදිරි නීතිය, මේ ප්‍රශ්න මේවත් එක්ක ආහාර ටිකක් හොයාගන්න බැරුව, සමහර වෙලාවට ලෙඩකට අසනීපයකට බෙහෙතක් ගන්න බැරුව ඉන්න පුළුවන්. ඔබට පින් කරගන්නවා නම් ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්වතුනි, මේ මොහොතේ හිත රැකගන්න පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් රැස් කරගන්න. නිති පන්සිල් රකින්න. ඒ වගේම විශේෂයෙන් මෙවැනි විපත් ව්‍යසන ඇතිවෙච්ච කාලවල අපි දන්නවා අපේ ධර්මයේ ඉතිහාසයේ සඳහන් වෙනවා විශාලා මහනුවර රෝග දුර්භික්ෂ අමනුස්ස කියන මේ තුම්බි ඇතිවෙච්ච වෙලාවේ එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා උතුම් රතන සූත්‍ර දේශනාව දේශනා කරේ. ඒ නිසා ඔබ මේ දිනවල හැමදාම නිවෙස්වල තුනුරුවන් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා මලක් පහනක් ගෙදර පූජා කරලා බුදුන් ඇඳලා රතන සූත්‍රය කියන්නේ. මේ රතන සූත්‍රය කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත්ම දේශනාව. ඒ දේශනාවේ ආශිර්වාද ලබා ගන්න. ඒ නිසා රටක් වශයෙන් එකම වෙලාවක
හැමෝම දින පතා බුදුන් ඇඳලා රතන සූත්‍රය කියන පුරුදුවෙන් මේක දිගට පුරුද්දක් හැටියට ඇති කරගන්න ඉස්සර ඔබේ පැරැන්න අපේ රටේ ආච්චිලා සීයලා 3 සූත්‍ර කටපාඩම් නිතර බුදුන් ඇඳලා 3 සූත්‍ර කිව්ව පිරිත් කිව්වා. ඒ නිසා මේ හොඳ පුරුදු යහපත් පුරුදු ඇති කරගෙන අද මේ වෙසක් පොන් පොහෝ දවසේ හිත රැකගන්න හිත ශක්තිමත් කරගන්න මම අටලෝ දහම ඉදිරියේ කම්පා නොවෙන හිතක් ඇති මේ හැමදේකම යථා ස්වභාවයේ ධර්මයේ තුලින් හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර බණ අහන්න පුරුදු වෙන අද ඕන තරම් බණ අහන්න අවස්ථාව තියෙනවා. ඔබට බණ අහන්න බණ පොත්පත් කැසට් CD අද කොච්චර ඔබට ධර්මයේ අන්තර්ජාලේ කොයි තරම් බණ තියෙනවද? ධර්මයේ අහන කෙනෙකුට ධර්මයේ හොයන කෙනෙකුට ඕන තරම් අවස්ථාවක් තියෙනවා. පුංචි භාවනාවකට හරි පුරුදු වෙන්න. අඩුගානේ බුදු ගුණ ටිකක් හරි හිතන්න. නිදාගන්න ගිහිල්ලා මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න. එහෙම පින් කරනකොට ඔබේ පෙර පින බලවත් වෙලා එනවා. පෙර සසරේ කරපු යම් පින් ඇද්ද යටපත් වෙච්ච ඒවා බලවත් වෙලා මතුවෙලා එනවා. ඒ නිසා ඔබ හැම දිනාටම අපි අද මේ වෙසක් පුන් පොහෝ දවසේ හදවතින් ආශිර්වාද පෙර සසර කල යටපත් කරගෙන නෝපන් අකුසල් නෝපදවන විදිහට ප්‍රහාණය කරගෙන උපන් කුසල් බලවත් කරගෙන නෝපන් කුසල් උපදවාගෙන අප්‍රමාදී ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම දියුණු කරගන්න ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අවසාන බුද්ධ වචනේ නිතර හිතන්න. අද වගේ වෙසක් පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී දේශනා කරේ මහණෙනි මේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න කියලා මීට අවුරුදු 2564කට පෙර අද වගේ වෙසක් පුන් පොහෝ දවසක මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී අපේ බුදුරජාණන් වහන්සේ අනුපාතිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාන. ඒ නිසා ඔබ හැම දිනාටමත් අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.